අයිබෝවන් හතරවන අධීර වශයෙන් අපි සමීකරණ සුළු කිරීම පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. මෙම අවබෝධයත් ඔබට විවිධ අවස්ථාවල විසඳුම් සෙවීමට ගැටලු ලැබුණ විට ඒ විසඳා ගැනීමට උපකාර වෙනු ඇත. මෙම දැනුම ඔබ යොදාගෙන ඔබේ එවැනි අවස්ථාවකට ඔබ පැමිණි විට ඒ නිවැරදිව කිරීමට හැකියාව ලැබෙනු ඇතයි මා විශ්වාස කරනවා. එහෙනම් බලමු මේ හතරවන අධීරේ හතරවන කොටසේ කොහොමද හතරවන කොටසේ මොන විදියටද තිබෙන්නේ සමීකරණ සම්බන්ධ කොටස මොන විදිහට තියෙන්නේ කියලා. මේ සමීකරණ වල ඔබට ඉගෙන ගැනීමට මූලික වශයෙන්ම සමීකරණයක් කියන්නේ සමාන ලකුණ සහිත ගණිතමය සම්බන්ධතාවයක් දැක්වෙන බීජීය ප්‍රකාශනය. ඒක තමයි සමීකරණයක් කියලා කියන්නේ. ඒතර සමීකරණ විසඳීමේදී මූලික වශයෙන් මේ සමීකරණ වල නොදන්නා පදය, ඒ කියන්නේ අඥාත පදය අපි මේ සඳහා පිළිතුරක් ලබා ගැනීම සඳහා කළ යුතුයි. අපි සමීකරණ ගත්තම අපිට සරල සමීකරණ තියෙනවා. සරල සමීකරණ අපිට තියෙනවා. ඊළඟට වර්ගජ සමීකරණ තියෙනවා. වර්ගජ සමීකරණ තියෙනවා. ඊළඟට අපිට සමගාමී සමීකරණ තියෙනවා. සමීකරණ විවිධ සමීකරණ වලින් ඔබට අවබෝධ කර ගැනීම සඳහා ඔබේ විශේෂ නිර්දේශ සීමාව තුළ මෙන්න මේ සමීකරණ වල සම්බන්ධතාවය අවබෝධ කරගත්තම හරියි. 2x ඍණ 1 සමානයි 3 වගේ ඒවා සරල සමීකරණ ලෙස අපි හඳුන්වනවා. y වර්ග 2y ධන 4 සමානයි බිඳුව ආකාරයේ වර්ගජ සමීකරණ සඳහන් නොදන්නා පද දෙකක් හෝ වැඩියෙන් තියෙනවා. a ධන b 4 a ඍණ b සමානයි 8 වගේ 2y a ඍණ b ධන c b ධන c a ඍණ b ධන c මේ වගේ අපි හඳුන්වනවා සමගාමී සමීකරණ විදිහට. මෙන්න මේ සමීකරණ වල ඊටාම කුඩා ඊටාම සරල තැන සිට ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්න මම උත්සාහ කරනවා. මේ ප්‍රථමයෙන්ම මෙන්න මේ වැනි ගැටලු විසඳන විදිය චුට්ටක් බලමු. මේකේ මූලික වශයෙන්ම තියෙන ගැටලු අපි බලමු. මෙන්න මේ වගේ ගැටලුවක්. මම මුලින්ම ඔබට උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ සරල සමීකරණ. සරල සමීකරණ. මේ සරල සමීකරණයක් ලෙස ඔබ හඳුන්වන්නේ නොදන්නා පද එකක් තියෙනවා. එක නොදන්නා පදයක් තියෙන එක අඥාතයක් සහිත ඒකේ දර්ශකයේත් එකවන. දර්ශකයේ කිව්වම ඔබට දැන් x කියන එකේ මේ තියෙන වර්ගය දර්ශකයේ 2යි. එතකොට මේ ඝනජ 3ක් තියෙනවා. මේකේ ඊට වඩා වැඩි බලයක් තියෙනවා. එතකොට මෙන්න මේකේ මම මේ x විතරක්. ඒ කියන්නේ දර්ශකයේ එකක්. නොදන්නා පදයේ b නම් b විතරක්. එවැනි සමීකරණ තමයි සමාන ලකුණු සහිත සම්බන්ධතාවය තමයි මම කියලා දෙන්නේ. ඒතර මේකේ මම පළවෙනි ගාන වශයෙන් වාට මම අර ගන්නවා. පළවෙනි එක 2x ධන 8 සමානයි x ඍණ 12. මේ ගැටලුව විසඳනවා කියලා කියන්නේ ඔබ විසින් මෙහි නොදන්නා පදය සඳහා අගයක් ලබා ගන්න. ඒ කියන්නේ x සඳහා. එතන මේ x සඳහා මේකට අගයක් ලබා ගැනීමේදී ඔබට වෙන්න ඕනේ කාරණාව.
අගයක් ලබා ගැනීමේදී මේ නොදන්නා පද එක තැනක තිබී යුතුයි. දැන් මේක අපි නොදන්නා පද එක තැනකට අර ගැනීමේදී කුඩා පන්තිවලදී ධන x මුලින්ම ඉවත් කර ගැනීමට ඍණ x විතරක් ඍණ x. මේ විදිහට අපි තමයි මේ ගැටලුව සුළු කරගෙන ගියේ. නමුත් දැන් ඔබ අවබෝධයක් තියෙන නිසා මේ ධන x පදය සමාන ලකුණෙන් තියෙන තැනට ලබා යාමේදී ධන අවස්ථාව ඍණ ලෙස අපි සලකනවා ඍණ අවස්ථාව ධන ලෙස. දැන් ඒතර x පදය සමාන ලකුණෙන් මේ පැත්තට ගෙන ආවම ඔන්න ඔය විදිහට ඍණ x ලෙස හඳුන්වනවා. ධන 8 එහා පැත්තට සමාන ලකුණෙන් උවමාරු වෙනකොට තිබෙන්නේ ඍණ 12 ධන 8 ඍණ 8 වෙනවා. දැන් මේ දෙක සුළු කරාම 2x ඍණ 12යි ඍණ 8යි ඍණ අපි දන්නවා ගණිත ශබ්ද සංඛ්‍යා ඒවා සුළු කිරීමේදී මේ දෙක එකතු වෙනවා 20යි තියෙන සංඛ්‍යා දෙකේ විශාලතර සංඛ්‍යාවේ ලකුණ දානවා. දැන් මේක x ලබා ගැනීම සඳහා x එක ගුණ වෙලා තියෙන මේ දෙක ඉවත් වීම සඳහා සමාන ලකුණ පසු කරනකොට බෙදීම වෙනවා. ඒ ගණිත කර්මේ මාරු වෙනවා. 20 බෙදීම 2 x සමානයි ඍණ 10යි. මේකේ විසඳුම යනු කුමක්ද? හරි. මේකේ විසඳුම කියලා කියන්නේ මොකක්ද දෙයින් අදහස් කරන්නේ? විසඳුම ලෙස අපි අදහස් කරන්නේ හරි. අපි මේ ගැටලුව සුළු කරා අපි නැවත බලමු. ධන 8 ඍණ 8 වුණා. ධන s ඍණ s වුණා. 2s කින් s අඩු වුණාම පුතේ s නෙන්නේ. මේකේ පිළිතුර ඍණ 20යි. 2s කින් s අඩු වුණාම එන්නේ මොකද පුතේ? ඍණ x. හරි. ඔහොම. උතර උත්තරේ ඍණ 20යි. මෙතන 1x නේ. උතර ඍණ 20 කියන එක අපි ආදේශ කරොත්. හරි. ආදේශ කරොත් මෙතන මේ දෙපැත්ත සමාන වෙනවා. දෙවරක් ඍණ 20 ඍණ 40යි. ඍණ 8යි. ධන 8යි. උත්තරේ ඍණ 32යි. x වෙනකොට ඍණ 20 දැම්මම ඍණ 20යි ඍණ 12යි. උත්තරේ ඍණ 32යි. ඔන්නෝම තමයි පුතේ උත්තරේ සමාන වෙන්නේ. ඒක එතනදී දෙපැත්ත සමාන වුණ නිසා මේක ගැටලුව ගැළපීමක්. ඒකට කියන තෘප්ත කරනවා කියන්නේ. ඒක තෘප්ත කරනවා කියන්නේ. හරි. 2s වලින් s අඩු කරාම ඍණ පදේන ඍණ 20 එනවා. හරි. තව එකක් බලමු. එවැනිම. හරි. අපි එවැනිම එකක් බලමු. දැන් මෙවැනි එකක් මෙහෙම තියෙන්න පුළුවන්. x ඍණ 3 සමානයි 4. ඒතර මේකෙදි මේ වරහණෙන් අදහස් කරන්නේ මේ ඇතුළේ තියෙන සීලම පද මෙතන තියෙන සංඛ්‍යාව හා ලකුණෙන් සුළු වෙනවා. 2x මෙතන ධන 2x. දෙවරක් 3 6යි. මෙතන ධන ඍණ ඍණ පුතේ 4. 2x මට මෙයාව සමාන ලකුණු පසු කරලා 4 ධන 6 කරන්න පුළුවන්. 2x උත්තරේ 10යි. එතකොට x කියන්නේ 10 බෙදීම 2 උත්තරේ 5යි. දැන් අපි සුළු කරමු. 5 මෙතෙන්ට දැම්මොත් 5න් 3ක් 2යි, දෙවරක් 2 4යි, දෙපැත්ත සමාන වෙනවනේ. පිළිතුර හරි. මේ සමීකරණයට ගැලපුණා. මේ 5. ඒකට කියනවා තෘප්ත කරා කියලා. සමීකරණය තෘප්ත කරා. මේක තමයි විසඳුම. තුන්වෙනි ගානට යනවා. තුන්වෙනි ගැටලුවේදී ඔයාට මෙන්න මෙහෙම 5x ඍණ 8 සමානයි දෙවාරයක් 3 ඍණ x. මේ ගැටලුව විසඳීමේදී අපිට මේක ඍණ 8 සමාන ලකුණ පසු කර දකුණු පසට යන්න ඉස්සෙල්ලා මේක සුළු කරගන්න. දෙවරක් 3 6යි ඍණ 2යි. දැන් 5x ඍණ 2x මේ පැත්තට ආවම ධන 2x වෙන 6 ධන 8. 6 ධන 8. එතකොට 5x 2x කියන්නේ 7x. 8යි 6යි 14. x සමානයි 14 බෙදීම 7 උත්තරේ
2යි. මේ නැවත දෙවෙනුවත් බලන්න ඕනේ. මොකද මතනේ පළවෙනි තැනදී මට 2s වලින් මම 2s කියන එක දාපු හැටි. ඒ වගේ අතපසු වීම වෙනවා. මතකනේ ඊළඟට 4. හතරවෙනි එක අපි හතරවෙනි ගැටලුව අරගන්නේ මම ගන්නවා දෙවාරයක් y ධන 3 සමානයි 3යි y ඍණ 1. මෙයා සුළු වුණාම 2y දෙවරක් 3 6යි 3y තුන්වරක් 1 3යි. දැන් මෙයා සුළු කරාම අපි y පද එක පැත්තකට ගමු 6 ඍණ 3 3y ඍණ 2y 6න් 3ක් 3යි 3y ගෙන් 2y අඩු වුණාම y. එතකොට දැන් 2y දෙවරක් 3 6යි 3y 3 වරක් 1 3යි. එතකොට 2y සමාන තුනෙන් එහා පැත්තට ගිහිල්ලා ඍණ වුණා ඍණ 3 මේ පැත්තට ආවම ධන 3 වෙනවා. ඒතර සුළු නාම මෙතන අපිට එනවා පදේ 6යි 3යි 9යි. ඒතර y සමානයි 9යි. 6යි 3යි 9යි. ඒතර 3y ගෙන් 2y ගියාම y. අපි එතකොට මෙන්න මේ ගැටලු 4ම ඊටාම වැදගත් ගැටලු 4ක් වෙනවා ඔයාට. ඒතර මේ වගේ අවස්ථා සුළු කරන්න මෙන්න මේ ලෙස තමයි අපි මෙවැනි අවස්ථා සුළු කිරීමට ගන්න. අපි තව එකක් බලමු. 5. මේක මෙන්න මේ විදිහට තිබුණා. දෙවාරයක් y ධන 3 3y ධන 1 ලෙස තිබුණා. y ධන 6 3y ධන 3. එතකොට මේක සුළු වුණාම y පද එක පැත්තට ගත්තා 6 ඍණ 3 3y ඍණ 2y. එතකොට 6න් 3ක් 3යි 3y කින් 2y ගියාම y. දැන් අපි චුට්ටක් මේ ගැටලුවේ වල තියෙන රටාව වෙනස් කරගමු. මම 6 වෙනි එකට එනවා. එතකොට මෙන්න මෙහෙම බෙදීමක් අපි ලබ්ධියක් කියලා කියන ඔය ආකාරයෙන් පැවතුණා. එතකොට x බෙදීම 2 ධන 1 ඉවත් කරන්න පුතේ එහා පැත්තට අපි යනවා 3 ඍණ 1 x බෙදීම 2 උත්තරේ 3න් 1ක් 2යි x සමානයි මේ දෙක ගුණ වෙනවා දෙවරක් 2 4යි 7. ඔක මේ විදිහට දුන්නොත් 5 ඍණ x බෙදීම 4 සමානයි 1. 5 මේ පැත්තට ආම මේක ඍණ 5 මොනවම එනවා 1 ඍණ 5 වෙනවා. එතකොට ඍණ x අපිට එනවා ඍණ x වෙනවා. අපිට එනවා ඍණ x වෙනවා. එතකොට ඍණ x ඍණ 4 එනවා. ඍණ x සමානයි 4න් සුළු කරාම ඍණ 16යි. නැවත වරක් දෙවරක් චෙක් කරමු. 5 යහ පැත්තට ගියාම ඍණ 5 එනවා. ඍණ x බෙදීම 4 සමානයි මේ මෙලෙස ඍණ 4 එනවා. ඒතර x එතන මේ දෙන්න ಗುಣ වෙනවා. x තනි වෙන්නේ එහා පැත්තට ගිහින්. ඒකට 4 වරක් 4 16යි ඍණ 16යි. උත්තරයට අපි ධන කර ගැනීමට මේ ඍණ පදේ ධන ලෙස ලකුණ මාරු කරොත් මේකේ ලකුණ මාරු වෙනවා ධන ලෙස.
බලන්න මේක හැඩය. මෙතන x බෙදීම 2 තිබ්බා. මෙතන ඍණ x බෙදීම 4 තිබ්බා. අපිට ඊළඟ 8 ඊට වඩා මම වෙනස් රටාවක් ඔයාලට කියලා දෙනවා. මෙන්න මෙලෙස ආවොත් x බෙදීම 4 දාන x බෙදීම 3 සමානයි 7. මේක කුඩා පොදු ගුණාකාරයක් අපි ලබාගත යුතුමයි. දැන් මෙතන ගැටලුවක් වුණේ නෑ. මෙයා මේ පැත්තට රැගෙන ගිහින් ඉන් සුළු කරලා මෙලෙස ලබාගත්තා. දැන් මෙතනත් ගැටලුවක් වුණේ නැහැ ධන 1. දැන් මෙතන එහෙම බෑ. ඒක කුඩා පොදු ගුණාකාරය 12යි. 12ට 4 12 4ෙන් බෙදුවම 3යි 3ix. ධන 12 3ෙන් බෙදුවම 4යි 4ix. සමානයි 7යි. 3යි 4යි x 7යි x 12න් ගුණ කරාම 12 සරක් 7. 12න් ගුණ කරනවා 12 සරක් 7. 84යි 84යි x කියන එක 84 බෙදනවා 12න් 7න් බෙදනවා. 7න් බෙදන්නේ පිළිතුර 12යි. x වලගේ 12යි. බලන්න පුතේ මේ ගාන තියෙන විශේෂත්වය. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මේ ගාන තියෙන විශේෂත්වයක් තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතනදී මේ ගානේ ස්වභාවය බලන්න. මේක ඒ ස්වභාවය බලන්න මෙතන ස්වභාවය බලන්න. එතකොට මේ හර පොදු මෙතන එක සංඛ්‍යාවක් අපිට ආවා හරයට මෙතන සංඛ්‍යා දෙකක් හරයට ආවා. මම මේ දෙක කරපු විදිය බලන්න. මෙතන කුඩා පොදු ගුණාකාරයම එව්වා. ධන ලකුණ සහිත භාගාවොත් කුඩා පොදු ගුණාකාරය හොයන්න වෙනවා. එකමඩ මේක මෙහිම ආවනම් x බෙදීම 4 ගුණ කිරීම x බෙදීම 3 සමානයි 7. මේක ගුණ වුණාම x වර්ගය යට 12 සමානයි 7. එතකොට x වර්ගය සමානයි 12 7 84. s කියලා කියන්නේ ධන හෝරින වර්ගමූල 84. වර්ගමූල 84 පොතේ බහුපොත පාවිච්චි කරලා හෙව්වොත් x සමානයි ධන හෝරින 9.1 සමස්ථානයට ගත්තොත් 2යි. 9.2. එහෙනම් උත්තරේ මේක උත්තරේ එනවා x සමානයි ධන 9.2 හෝ x සමානයි ඍණ 9.2. එතන මේ ගුණ කිරීමේදී කුඩා පොදු ගුණාකාරය හොයන්නේ. බෙදීමෙත් හොයන්නේ. දැන් මේක x බෙදීම 4 බෙදීම x බෙදීම 3 આવොත් මේක සුළු වෙලා යනවා. මේක සුළු වෙනවා පුතේ. පුතේ x වර්ග තිබ්බ කියලා. x වර්ග බෙදීම 4 ගුණ කිරීම 3 බෙදීම x 7. එතකොට මේ s මේ s කැපෙනවා. එතකොට 3x බෙදීම 4 සමානයි 7. දැන් මෙයා 4න් ගුණ කරලා 3න් බෙදනවා. එතකොට ලැබෙන. එතකොට කුඩා පොදු ගුණාකාරය හොයන්නේ එකතු කිරීම අඩු කිරීම තියෙනකොට විතරයි. දැන් පුතාට තේරුණා ඒ ගැටලුව ඒ විදිහට තේරුණා. අපි ඒක තව චුට්ටක් ඉදිරියට රැගෙන යමු. මේක සම්පූර්ණ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඊළඟ එක. මෙන්න මේ ලෙස අපි හරි 8 වෙනි ගානෙන් අපි නතර කරේ. අපි ගියොත් 9 වෙනි ගානට. 9 වෙනි ගානේ ඔයාලට ලැබෙනවා මෙන්න මෙහෙම. 5x ඍණ 2 බෙදීම 4 සමානයි 2 කියලා ආවොත්. එතන මෙතන 5x ඍණ 2 4 වරක් 2. මෙතන සුළු වෙන්නේ එහෙමයි 8. හරය ඉවත් වෙන්න එහෙම සුළු වෙනවා. එතකොට 5x සමානයි ඍණ 2 එහා පැත්තට ගියාම දැන් තේරෙනවා 10යි x සමානයි 2යි. අපි 10 වෙනි ගාන බලමු. මම 10 වෙනි ගාන මෙන්න මේක මේ ගාන අරගන්න. x ධන 1 බෙදීම 2 ධන
x ඍණ 3 බෙදීම 4 සමානයි 2කින් 1. දැන් මෙතන පුතේ ධන අවස්ථාව භාග සංඛ්‍යා කුඩා පුදු ගුණාකාරය හොයන්න ඕන. හරි. භාග සංඛ්‍යා කුඩා පුදු ගුණාකාරය හොයන්න ඕන. හරි. එතකොට මේකේ අපි එනවා කුඩා පුදු ගුණාකාරය හෙව්වම කුඩා පුදු ගුණාකාරය හෙව්වම අපිට එනවා දෙකේ හතරේ කුඩා පුදු ගුණාකාරය 4යි දෙකේ ඒවා 4ට 2යි එක් මෙයා දෙකෙන් ගුණ වෙනවා x ධන 1 ධන මෙයා මෙතන ගුණ වෙනවා 4ට 4 ඒවා 1යි එකකින් ගුණ වෙනවා x ඍණ 3 සමානයි භාග. දැන් මෙතන එනවා පුතේ 2x ධන 1 2 2 x වලින් වැඩුණාම 2x දෙවරක් 1 2යි 1x එක් වරක් 3 3යි බෙදීම 4 සමානයි භාගය. මෙතන සුළු වුණාම එනවා 3x දෙකෙන් 3 අඩු වුණාම ඍණ 1යි යට 4. මේ හැම ගානක්ම අපි කොච්චර ගුරුවරු වුණත් මේ සුළු කිරීමේදී අපිටත් වරදිනවා. නැවත වරක් බලන්න ඕන. කුඩා පුදු ගුණාකාරය 4යි 4ට 2යි දෙකෙන් ගුණ වෙනවා 4 ඒව 1යි ඒක 2x දෙවරක් 1 2යි හරි 1x එකත් හරි. දැන් සුළු කිරීම හරියට බලන්න 3 එකත් හරි ධන 2 ඍණ 3 එකත් හරි. දැන් ආපහු ගැටලුවට යමු. දැන් දෙකෙන් මෙහිම ගුණ වෙනවා මේ විදියට. ඒ කියන්නේ දෙකෙන් 3x ඍණ 1 ගුණ වෙනවා 4න් මේ විදියට. දැන් දෙවරක් 3 6x ඍණ 1 4. මෙතන 2යි. අයියේ දෙවරක් 3 6යි දෙවරක් 1 2යි. ලකුණත් හරි. මේ ධනයි ධනයි ධන ධනයි ඍණයි ඍණ. දැන් මෙතන එහා පැත්තට ගියාම 6 වෙනවා. මෙතන එන උත්තරේ 1යි. ඒතර මෙන්න මේ විදිහට මේ ගණන් 10 මම ඔයාලට කියලා දුන්නේ මේ ගණන් 10 ගණන් 10 ආකාර 10කින් කියලා දුන්නේ. මොකද හේතුව දැන් ඔයාලට මොන විදිහට ආවත් පුළුවන්. තව පොඩ්ඩක් ඉස්සරහට ආවරගෙන ගියොත් බලමු අපි තා චුට්ටක් ඉස්සරහට. දැන් ওই ගැටලු වල දැන් මෙතෙක් හදපු හැම ගැටලුවකම හරයට ආවේ ඉලක්කම්. හරයට වීජීය පද ආවොත් එයා කොහොමද මේ ගැටලුව හදන්නේ? හරයට වීජීය පදයක් ආවොත් ඒක එන්න පුළුවන් විදිය. හරයට වීජීය පද කොහොමද කරන්නේ? Taman දැන් මේ ගැටලුවේ ස්වභාවයේ තියෙන වීජීය පදයක් හෝ ප්‍රකාශයක්. පදයක් හෝ ප්‍රකාශයක් හරයට එනවා. හරි? හරයට එනවා. හරි. එතකොට වීජ්‍ය පදයක් හෝ ප්‍රකාශයක් ඔයාලට එනවා. ප්‍රකාශයක් ඔයාලට ලැබෙනවා. මොන වගේ අවස්ථාවක්ද ඒක? පදයක් හෝ ප්‍රකාශයක් ඔයාලට ලැබෙන මොන වගේ අවස්ථාවක්ද ඒක? දැන් බලමු අපි. ඉතින් අපිට මෙන්න මෙහිම ගැටලුව ආවොත්. හරි. එක මේ බෙදීම දෙක ධන අපි බලමු මෙන්න මෙහෙම තුන බෙදීමේ ධන දෙක බෙදීමේ සමාන 1/8 ඒ අවස්ථාව. එතකොට පහ බෙදීම 6ix මම දෙවෙනි ගාන.
5 බෙදීම 6ix ඍණ 2 බෙදීම 3ix සමානයි 1යට 6. මේ ගණන් වල හැම මේ තියෙන එක්තරා රටාවක් තියෙනවා. ඒ රටාවෙන් පිට ගැටලු වෙන්නේ නැහැ. a සමානයි අපි මෙතන ගමු සංඛ්‍යාව 2 කියලා. කුඩා තුනාකාරයේ a පදේ a ගෙන් බෙදුවම 1යි එක් වරක් 3 3යි. a පදේ a ගෙන් බෙදුවම 1යි එක් වරක් 2 2යි. භාගය 3යි 2යි 5යි. සමානයි භාගයයි. මෙහෙම ගුණ කරා. a සමානයි 10යි. නැවතොරක් බලන්න. කුඩා පද ගුණාකාරයේ a ට a මේ a ගෙන් බෙදුවම 1යි එක් වරක් 3 3යි. මේ a මේ a ගෙන් බෙදුවම 1යි එක් වරක් 2 2යි. මේ a ගෙන් මෙහෙම සුළු වෙලා 1 වෙනවා පුතේ. දැන් 3යි 2යි 5යි දැන් මෙලෙස ගුණ කරන්න පුළුවන්. මෙතන මේ ඉලක්කම් දෙකේ 6 3 12යි x පදේනෝ කුඩා පද ගුණාකාරය. 6යි s කින් මෙයා බෙදුනම s කපලා යනවා. ඉවත් වෙනවා 12 බෙදීම 6 2යි. 2 වරක් 5 10යි. 12යි 3යි කින් බෙදුවම s කැපිලා ගිහිල්ලා 12 3ෙන් බෙදුවම 4 4 වරක් 2 8යි. උත්තරේ 6න් 1යි. 10න් 8ක් 2යි. 2 බෙදීම 12ix සමානයි 1යට 6. මෙලෙස අපිට ගුණ කරොත් 12ix සමානයි 6 වරක් 2 12යි. x සමානයි 1යි. x සමානයි 1යි. අපිට මේ විදිහට සුළු කිරීම ගන්න පුළුවන්. හරි? අපි දැන් අපි යන් තව ගැටලුවකට යන්න. හරි. අපි යන් තුන්වෙනි ගැටලුව. හරි? බලමු තුන්වෙනි ගැටලුව. ඒ ගැටලුව වෙන්නේ තුන්වෙනි ගැටලුව ලෙස මම අරගන්නවා. right. මොකද මම මේකේ ගැටලුව අංක වෙනස් කරේ පුතේ මෙතන මේ ආකාරයෙන් වීජීය පද මෙතනට භාවිතා වෙන නිසා. මම තුන්වෙනි ගැටලුව වශයෙන් අරගන්නවා 21 ඍණ 21 බෙදීම 4යින් ධන 1 සමානයි 3. මෙතන පුතේ දැන් මෙතන අපිට යන්න වෙන්නේ එකම ක්‍රමයේ තියෙන. මෙන්න මේ 3ෙන් ಗುಣ වෙලා 21 එකකින් ಗುಣ වෙනවා. ඒ කියන්නේ 3 වාරයක් 4යින් ධන 1 21 වරක් 1 21. එතකොට 12යින් ධන 3 21. තුනේ ඉලක්කම පසු කරන්න පුළුවන්. 12යින් 3 වරක් 4 12යි මට හොඳට බලන්න පුතේ අපිටත් වරදිනවා. හරි? ධන 3 එහා පැත්තට ගියාම 18යි. n සමානයි 18 බෙදීම 12. ඔන්න විශේෂ අවස්ථාව. 6 වරක් 3යි 6 වරක් 2යි. උත්තරේ එකමාරයි. නැත්නම් 1.5. දැන් මේ ගැටලුවට ආසන්න බලන්න මේ ගැටලුව. මම පුතාට කරේ ඒකනේ. ඒහා ඒකට ආසන්න ඉවෙනීම අවස්ථාවක් ආවොත් මෙන්න මෙහෙම 4. p ඍණ 1 ඍණ 3 සමානයි 2. එතකොට බලන්න පුතේ දැන් මෙතන අපිට මෙහිම සමාන ලකුණු තියෙන නිසා අපිට මෙහිම සුළු කරන්න පුළුවන්. ඒතර මේ ඍණ 3 ඉවත් කියන්නේ මුලින්ම ඉවත් කරගන්නවා. අපේ අරමුණ p සඳහා ගියක් ගන්න. 3 යට p ඍණ 1 ඍණ 3 එහා පැත්තට ගියාම ධන 3 වෙලා 5යි. එතකොට දැන් මේ සංඛ්‍යාව තනියෙන් පවතින්නේ නැහැ. හරිය තියෙන. ඒතර වැඩි කරා 5යි p ඍණ 1 3 වරක් 1 3යි. දැන් මේක මෙම පදයේ සුළු කරන්නේ 5යි p ඍණ 5 සමානයි 3. 5යි p සමානයි ඍණ 5ට 3 එකතු කරාම 8යි. p සමානයි
8 බෙදීම 5. එතකොට පහේ සංඛ්‍යා 1යි 8 වෙන්න තව 3ක් දානවා. පස්සරක් 5යි 3යි 8යි. නැවත ඩබල් චෙක් කරමු. ඉන 3 පැත්තට ගියා හරි. ඊළඟට හරි හරි. 5යි පීරින මෙතන වරක් දාන්න එපා. පස්සරක් හිරින ඒකත් හරි. ධන වුණා ඒකත් හරි. එහෙනම් ගාන හරි. උඩ බලන්න මේ ගණන් දෙකේ ස්වභාවය. හරි. අපි චුට්ටක් තවත් දෙවෙනි විවිධ ගණන් වලට යනවා. විවිධ ගණන් වලට යනවා. දැන් පස්වෙනි ගාන. පස්වෙනි ගානේදී මම පුතාට විවිධ ගණන් විදිහට කිව්වම මම මෙන්න මෙවැනි අවස්ථාව. මම පුතාට දෙනවා 4 බෙදීම. x ධන 1 සමානයි 3 බෙදීම x ඍණ 2. හරි. දැන් කොහොමද දෙකට මුණ දෙන්නේ? හරි. දැන් 4න් ගුණ වෙනවා. 4 වරක් x ඍණ 2. 3 වරක් x ධන 1. හරි. 4යි x ඍණ 3යි x 8යි 3යි 11. බලන්න පුතේ 4න් ගුණ කරා. ආපහු ඩබල් බලමු 4s හරි. හරි. එහෙනම් හරි. සුළු කරාම x සමානයි 11. මේ වෙනිම ගානක් දෙන්න පුළුවන් තව විදියක් බලමු. එයි අපිට මේ ගාන මෙහිම දෙන්න බැරි. එක බෙදීම a ධන 1 3 බෙදීම a ධන 1 සමානයි. හරි. 3න් 2 අපි බලමු. එතකොට මේකේ කුඩා පොදු ගුණාකාරය a ධන 1. මේ පදයෙන් මේ පදයේ බෙදුනම 1 වරක් 1 1යි. මේ පදයේ බෙදුනම 1යි 3 3යි. 2 බෙදීම 3. 4 බෙදීම a ධන 1 සමානයි 2 බෙදීම 3යි. 2කින් ගුණ කරා. a ධන 1 4න් ගුණ කරා 12යි. 2යි a ධන 2 සමානයි 12යි. 2යි a 10යි. a සමානයි 5යි. ඊට බලන්නේ ගානේ එක වෙනස් වෙච්ච විදිය. ඒ ගානේ මේ විදිහට වෙනස් වෙනවා. ඒ පුතේ දැන් අපිට බැයිද දැන් අපිට මෙන්න මේ ලෙස આવොත් එහෙම. එක බෙදීම 2x ධන 3 ධන හරි. වාටේනවා 4 බෙදීම x ඍණ 3. හරි. දැන් කුඩා පොතු ගුණාකාරයේ 2x ධන 3 x ඍණ 3. මේ පද යුගලයේ මේනවා. ඉතර කල්පනා කර බලන්න අතනාවේ a ධන 1 නිසා බලන්න පුතේ එතන බලන්න පොඩ්ඩක්.
හරි. ඉතින් පුතේ මේ 2x ධන 3න් මේ පදේ බෙදුවම මෙයාට මෙයා ඉවත් වෙලා මෙයා ඉතිරි වෙනවා. ඒතර එකෙන් වැඩි වෙන්නේ යාව. ඉන්න පුතේ හොඳ අවස්ථාවක්. මෙයාට මෙයා සුළු වෙනවා. සුළු වෙලා මෙයා වැඩි වෙනවා. ධන. ඒතර මෙයාට මෙයා සුළු වුණාම මෙයා ඉතිරි වෙනවා. එතකොට 4න් ගුණ වෙනවා 2x ධන 3. දැන් මේ මුළු පද ඔක්කොගෙම දැන් උඩ සුළු වුණාම x ඍණ 3 එක් වරක් s එක් කරක් 3 8x 4 වරක් 3 12 මෙහෙම බිඳුව 9x 9 බිඳුව ඍණ 9 ඍණ 9 x සමානයි ඍණ 1යි. හරිද? බාන්නේ ගාන හදපු විදිහ. මේ සීලොම මේ ප්‍රකාශයම බිඳුවෙන් වැඩි කරාම බිඳුවනේ පුතේ එන්නේ. මේ ප්‍රකාශය නැතුණේ කොහොමද කියලා දැන් ඔයා බලනවා. නේ පුතේ මේ ඔක්කොම ටික බිඳුවෙන් වැඩි විතර බිඳුවනේ. ඒතර උඩ ටික විතරයි අපිට ඉතිරි වෙන්නේ. ඒක සුළු කරාම 9. අපි තව ගණන් කීපයක් බලමු. හරි පුතේ? right. එහෙමනම් 8. තව පොඩි වෙනස් ගණන් කීපයක් බලමු. දැන් පුතාට ආවොත් එහෙම මෙන්න මෙහෙම. ලවේ තියෙනවා නොදන්නා පදය, හරේ තියෙනවා නොදන්නා පදය. මේක එනවා උඩ එනවා 4 බෙදීම 5. 5න් ගුණ වුණා 5යි x ධන 1. 4න් ගුණ වුණා 4යි x ඍණ 3. එතකොට 5යි x ධන 5. 4යි x 12. දැන් 5යි x ධන 4යි x මේ පැත්තරාම ඍණ 4යි x. ඍණ 12 ධන 12 පහු කරාම සමාන ලකුණ ඍණ ධන 5 පහු ගියාම ඍණ 5 එනවා. ඒතර උත්තරේ x සමානයි ඍණ 17යි. ඍණයි ධන වැඩි එකේ ලකුණ දැම්ම. x සමානයි ධන 17යි. කියන්නේ අපිට ඕන කියන්නේ මේ ලකුණ මාරු කරොත් ඔන්න ඔහොම. ඉතින් ගණන් මෙහෙම තියන්නේ. සමහර ළමයි බලනවා ඍණාවොත් මාරු කරන්න ඕන කියලා හිතනවා. පුතේ එහෙම වෙන්නේ මෙහෙමයි. අපි සමීකරණයකින් බලාපොරොත්තු වන්නේ ධන අවස්ථාව. ඒ නිසා මේ ඍණ p ධන p වෙලා මේකේ ලකුණත් මාරු වෙනවා ඍණ 8 කියලා. එහෙම වෙන්න පුළුවන්. දැන් මේක මෙහෙම තිබුණොත් මෙයා ධන p වෙනවා ලකුණ මාරලා මෙයාත් ධන p වෙනවා. ධන 8 වෙනවා. මෙහෙමයි එතකොට වෙන්නේ. දැන් මෙතන එහෙම වෙන්නේ නැහැ. මම ළමයින්ගේ පොත් පරීක්ෂා කිරීමේදී ළමයි අර වෙන හිතනවා ඍණ තිබ්බොත් නෑ එහෙම නෑ පුතේ. x ඍණ තිබ්බොත් තමයි එහෙම වෙන්නේ. හරි? මෙතන ඍණ තිබ්බොත් ඒක ධන කරගන්න ඕන. හරි. දැන් මේ ගණන් 8 තුලම පුතේ ඔයාට තියෙන්නේ විශේෂිත මේ ගැටලු හැම ආකාරයෙන් වෙන්න පුළුවන් සීලුම ආකාර වලින් මේ අපි ගණන් 18ක් හදුවා. ඒ 18 ඇතුලේ ඒ විශේෂිත ආකාර ඔක්කොම ඔයාලට තියෙනවා. මම 9 වෙනි ගානට මෙන්න මේ ගාන පොඩ්ඩක් තෝරගන්න. දැන් 2x බෙදීම x ධන 1 ධන 2 බෙදීම 3 සමානයි 2. ඊතර පුතේ දැන් මෙතන මේ වගේ ලවේ හරිය දෙකේම තියෙන බීජය. පදයි ප්‍රකාශයි. මේක ප්‍රකාශය මේක පදයක්. එහෙනම් දිනම් පුතේ මෙතනත් අපිට කුඩාපත ගුණාකාරය හොයලා අපිට යන්න පුළුවන්. ඊට වඩා ලේසියි මෙයා එහා පැත්තට ගිහලා සුළු කරන්න. මෙයා මේ පැත්තේ මෙහෙම තියාගන්න. බීජීය පද. එක જાතියේ එක ළඟට ගන්න. 2 බෙදීම 3 ඍණ 2. 2 බෙදීම x ධන 1 සමානයි කුඩාපත ගුණාකාරය 1යි. 3ට 3 කැපුණ 1 1 වරක් 2 2යි. එකේ ව 3යි 3 වරක් 2 6යි. 2x x ධන 1 3 ව 1 1 වරක් 2 2යි. එකේ ව 3 3 වරක් 2 6යි. සුළු කරාම ඍණ 4 බෙදීම 3. බලන්න ඩබල් චෙක් කරලා හරිද? 3යි 3 බෙදුම 1 වරක් 2 2යි. හරි. දැන් මෙහෙම සුළු කරනවා. ඍණ 4. ඍණ 4න් x ධන 1.
2x 3 තර 6x ඍණ 4x මෙන්න මෙතන බලන්න පුතේ ඍණ 4 4 1 4යි 6x ඒක මේ පැත්තට ගේන ඍණ 4ix ඍණ 6ix සමානයි ඍණ 4 ඍණ 10ix සමානයි ඍණ 4 x සමානයි ඍණ 4 බෙදීම ඍණ 10 උත්තරේ ධන 4 බෙදීම 10 හරි උමයි නේ උත්තරේ ධන 4 බෙදීම 10 මම නැවත අර හරිද කියලා හරි සමීකරණ සරල සමීකරණ මම අවසාන අදියර දැන් පුතත් එක්ක ඉන්නේ හරි සරල සමීකරණ අවසාන අදියර මේක අපි කොහොමද සුළු කරන්නේ බලමු අපි මේක සුළු කරන්නේ පුතේ මේ ගාන බලමු අපි මම ඉතින් දුවාට එක සරල සමීකරණය මම වෙනස් විදියකට මම දෙන්නේ අපිට මේ පද තියෙනකොට අපි හිතමු මෙහෙම හරි දෙක බෙදීම x ධන 3 මෙතන තියෙනවා x බෙදීම 4 අන්න පුතේ මේක දැන් මේක සරල සමීකරණයක් වෙන්නේ නැහැ බලමු මොකද්ද වෙන්නේ කියලා මම ඒක රතු පෑනින්ම කරන්නේ දැන් මේක සුළු කරන්න තියෙන ක්‍රමය මොකද්ද x වලින් මෙයා ගුණ කරා x ධන 3 දෙකෙන් මෙයා ගුණ කරා 8 x කින් වැඩි වුණාම x වර්ගය මෙයා වැඩි වුණාම 3x සමානයි 8. පුතේ මෙතනින් එහාට මේක සුළු කරන්න තියෙන වෙනස් විදියක්. මේක පුතේ අපිට සුළු කරන්න තියෙන්නේ ධනාට මේ පැතරිලාට අරන් බිඳුවට සමාන කරලා මේක අපි සලකන්නේ වර්ගජ සමීකරණයක් විදියට. මේක සුළු කරන ඉදිරියේදී තව විනාඩි ගානකින් අපි එතනට එනවා. හරි? ඉතින් මේක සුළු කිරීම ක්‍රියාවලිය තමයි පුතේ මම දැන් ඔබට ඊළඟට කියලා දෙන්නේ. වර්ගජ සමීකරණයක් කොහොමද අපි සුළු කරන්නේ? දැන් මේ වෙනි පදය කොහොමද සුළු කරන්නේ කියලා මම ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ මොකක්ද යාට ආවේ x වර්ගයේ 3x ඍණ 8. ඍණ ධන 3x ඍණ 8 සමානයි බිඳුව. එවෙන එකක් සුළු කරන විදිය. හරි? ඉතින් අපි ඊවෙන එක සුළු කරනකොට අපි දැන් වර්ගජ සමීකරණ ගැන දැන් සරල සමීකරණ ද අපි ඉගෙන ගත්තේ. එහෙනම් අපි වර්ගජ සමීකරණ පිළිබඳව දැන් මම ඔයාලට උගන්වන්න යන්නේ. මොනවාද මේ වර්ගජ සමීකරණ? පුතා මෙහිමයි. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරය. සමීකරණ. වර්ගජ සමීකරණ වෙනවා. වර්ගජ සමීකරණ වෙනවා. එතකොට මේ වර්ගජ සමීකරණ සුළු කිරීම පිළිබඳව දැන් පුතේ ඔයා ඉගෙන ගන්න. ඒතර ඒ කියන්නේ 2x වර්ගයේ ඍණ 4x ධන 10 සමානයි බිඳුව වගේ. මේකේ පුතේ a වෙලාගේ 2යි b වෙලාගේ ඍණ 4යි c වෙලාගේ ධන 10යි. මේ 2යි b ඍණ 4යි c ධන 10යි. මේ විදියට එන්නේ. හරි? තේරුණා නේද? දැන් මේ මුලට තියෙන එකේ මේක b මේක c. එතන මෙන්න මේ වර්ග සමීකරණේ c වශයෙන් එන්නේ පුතේ. මේ c වෙන්නේ මෙයා. ඔය තමයි c වෙන්නේ. එතන මේ සමීකරණ විසඳන්න ක්‍රම 4ක් තියෙනවා. ඒක ඒ වගේම මේක විසඳන්න පුළුවන් විශේෂිත වෙනම ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ සූත්‍රය භාවිතා කරලා. ඉතින් මම ඔයාලට ඒ සූත්‍රය භාවිතයෙන් සුළු කරන විදිහ තමයි මම කියලා දෙන්න උත්සාහය. ඒතකොට ඔයාලට යම් ආකාරයක ගැටලුවක පාසුවෙන් කරගන්න පුළුවන්. හරි. අපි ඊට පෙර මේ වර්ගජ සමීකරණයක විසඳුම් කීයක් තියෙනවද? වර්ග පදයක් තියෙන නිසා විසඳුම් දෙකක් තියෙනවා. මෙතන 3 තිබුණා නම් විසඳුම් 3ක් තියෙනවා. ඒ නිසා මම ඒ විසඳුම් මුලින්ම ඔබට පහසු ගණන් කීපයක්. ඒ කියන්නේ වර්ග සමීකරණ ස්වභාවය ගැන පොඩ්ඩක් මම අවබෝධයක් දෙන්න. දැන් අපිට ඒක පළවෙනි ගාන වශයෙන් මම මෙන්න මෙහෙම x ඍණ 2
x ඍණ 3 සමානයි බිඳුව. මේ වර්ගජ සමීකරණය විසඳන්න කියලා කිව්වා. මේ සමීකරණය කියන්නේ ඇත්තටම පුතේ x වර්ගයේ ඍණ 5x ධන 6 සමානයි බිඳුව කියන සමීකරණය තමයි මෙන්න මෙතනට ඇවිල්ලා තියෙන්නේ විසඳෙන්න. කියන්නේ සාධක හොයන. මේ ඇවිල්ලා තියෙන ප්‍රතිඵලය මෙතනට ඇවිල්ලා තියෙන්නේ මෙයා විසඳන්න. එතන මේකේ පුතේ අපිට විසඳුම් දෙකක් තියෙන්න ඕන නිසා මේක විසඳුම් මෙහෙමයි එන්නේ. මොකද මේ පැත්ත බිඳුව වෙන්න මෙයා බිඳුව වුණොත් හරි. බිඳුව වරක් මෙයා බිඳුව. ඒ කියන්නේ x ඍණ 2 සමානයි බිඳුවයි. එහෙනම් x සමානයි බිඳුව ධන 2. x සමානයි 2යි. මෙයා බිඳුව වුණත් හරි. x ඍණ 3 බිඳුව වුණත් මෙයා බිඳුවෙන් වැඩි කරන්නේ බිඳුව මේ පැත්තට බිඳුව වෙනවා. ඒතර දෙපැත්ත සමානයි. එහෙනම් x ඍණ 3 සමානයි බිඳුව. එතකොට x සමානයි බිඳුව ධන 3. එතකොට x සමානයි 3යි. එතකොට මේක තමයි පුතේ විසඳුම. එතන කොහොමද විසඳුම වෙන්නේ? ඔයා මේ දෙක මෙතනට ආදේශ කරොත් දෙකෙන් දෙකක් බිඳුවයි. බිඳුව මේ ප්‍රකාශයෙන් ගුණ කරා බිඳුව වෙනවා. 3 ආදේශ කරා. 3න් 3ක් බිඳුවයි. බිඳුවෙන් මේ ප්‍රකාශයෙන් ගුණ කරා බිඳුව වෙනවා. එතන මේ දෙක විසඳුම. මේ ඉලක්කම් දෙක හැර කවර ඉලක්කමක් දැම්මත් බිඳුව වෙන්නේ නැහැ. දාලා බලන්න. බිඳුව වෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ මේ වර්ග සමීකරණේ විසඳුම. දෙකක් තියෙනවා. අපි තව එකකට යමු. ඒකේ දෙක. අපි හිතමු 3y ඍණ 1 y ධන 3 සමානයි බිඳුව. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනයේ බිඳුව වුණොත් බිඳුවෙන් මෙයා ගුණ කරා බිඳුව වෙනවා. 3y ඍණ 1 සමානයි බිඳුවයි. 3y සමානයි 1යි. y සමානයි 3න් 1යි. ඕ y ධන 3 සමානයි බිඳුවයි. ඕ y සමානයි ඍණ 3යි. ඔන්න සුළු වෙලා එනවා. දැන් ඔයා මෙතනට ඍණ 3 දාන්න. මෙයාට මෙයා කපලා යනවා. බිඳුව වෙනවා. බිඳුවේ මේ ප්‍රකාශය වැඩි කරාම බිඳුවයි. 3න් 1 දාන්න. 3 3 කැපෙනවා 1යි. 1න් 1ක් බිඳුවයි. බිඳුව මෙයාගෙන් ගුණ කරාම බිඳුව වෙනවා. 3 අපිට මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් එතකොට පුතේ අපිට එන්නේ s කෙන් වැඩි වුණාම x වර්ගය ඍණ 3x සමානයි බිඳුව. ඉතින් ළමයා ওই වැඩේ කරනවා. පුතේ මේකෙන් අපිට විසඳුම් කරා යන්න බෑ පුතේ. ඒ නිසා මේ මෙවැනි දෙස කරන්න එපා. මේ කොටස බිඳුව වෙන ක්‍රමය හොයන්න. s බිඳුව වුණොත් හරිනේ. බිඳුව වරක් මෙයා බිඳුව වෙනවා නම් x සමානයි බිඳුවයි. ඉවරයි. ඕ මෙන්න මෙයා බිඳුව වුණත් හරිනේ. එහෙනම් x ඍණ 3 සමානයි බිඳුවයි. එහෙනම් x සමානයි 3. දැන් බා x වල 3 දාන්න. 3න් 3ක් බිඳුවයි. බිඳුව වරක් මෙයා බිඳුවයි. ඔන්න ඔය විදියටයි අපි මේ වර්ගජ සමීකරණය බලන්න විසඳන්න. එහෙනම් මේ වර්ග සමීකරණය මෙන්න මේ අවස්ථාවලට පැමිණෙන්න ඕන. ඒක කොහොමද වෙන්නේ? අපි හිතමු මෙන්න මේ වර්ගජ සමීකරණය. අපි හිතමු 4 p වර්ගය ඍණ 10යි p ධන 16 සමානයි බිඳුව. මෙයා මේ විදියට තිබුණ පමණින් අපිට සුළු කරන්න බෑ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගුණිතයක් තියෙන්න ඕන. ඒකට කියන්නේ සාධක. සාධක වෙන් කරන්න. ඔබ කුමන ආකාරයෙන් වුණත් කමන්නේ මෙන්න සාධක වෙන් කරන්න. මම ඔබට කියලා දෙනවා මෙන්න මේ ක්‍රමය. 16 වරක් එක 16. 16 වෙන් කරනවා. කොහොමද 16 16 වරක් එක. 8 වරක් දෙක. 10 ලැබෙනවා. මෙයා ඍණ දානවා. ඍණයි ධනයි ඍණ. එතකොට මේ ඍණ 10යි p ලියන්න පුළුවන් පුතාට. ඍණ 8යි p ඍණ 2යි p ධන 16 සමානයි බිඳුව. පුතේ මෙතන ලියනකොට මෙන්න මේ දෙකේ දැන් හරියට 10යි p ලියුවනේ. මේ පද යුගලයයි මේ පද යුගලයයි ගත්තා. p ඉවතට ගත්තා. p ඍණ 8. ඍණ 2 ඉවතට ගත්තා. p ඍණ 8. එහෙනම්
පීරින 8 පීරින 2 සමානයි බිඳුව. එහෙනම් පීරින 8 සමානයි බිඳුව හෝ පීරින 2 සමානයි බිඳුව. p සමානයි 8 හෝ p සමානයි බිඳුවට 2කට එකතු වුණාම 2යි. දැන් ඔන්න මේ තමයි විසඳුම. මොකද මේ කොටස මෙතෙන්ට වෙනකන් ආවා අර මම ඉස්සෙල්ලා ආපු තැන. දැන් මෙතෙන්ට අපි මොකද කරේ 8 දැම්මොත් දැන් මෙතෙන්ට 8 වර්ගය 64. 10 වරක් 8 80යි. 60 ඍණ 80න් 64ක් ගියාම ඍණ 16. ඍණ 16 කැපුණම බිඳුව එනවා. 2 දාන්න. 2 වර්ගය 4යි. 10 වරක් 2 ඍණ 20යි. ධන 16යි. ධන 4න් ඍණ 20ක් ගියාම ඍණ 16. ඍණ 16 ධන 16 කපලා ගිහලා බිඳුව වෙනවා. හරිද? මේ විසඳුම් දෙකම මේක තෘප්ත කරනවා. එතකොට පුතේ ඔන්න ওই විදිහට තමයි පුතේ ඒක එන්නේ. එසේනම් අපි චුට්ටක් වෙනස් එකක් බලමු පුතේ. يعني වෙනස් ආකාරයක ගැටලුවක් බලමු. හරි? දැන් එතකොට සාධක වලට වෙන් කරලා මෙතනට එන්න ඕන. එතකොට මේ සාධක වෙන් කිරීමේදී ළමයා ටිකක් අලසයි. එහෙනම් මේ ගැටලුවම මම හදනවා සූත්‍රයක් පාවිච්චි කරලා. මොකද ඒ සූත්‍රය? දැන් සාධක වලට වෙන් කරලා පුළුවන්. මෙන්න පුතේ මෙහෙම සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙන පුතේ මෙන්න මෙවෙනි එක නිර්වචනය කරලා තියෙන පුතේ මෙන්න මේ විදිහට. ax වර්ගය ධන bx ධන c සමාන බිඳුවේ විසඳුම. අපි ඒකට කියන ඒ මූල මූල x පද වලින් මේක තියෙන නිසා s සමානයි මෙන්න මෙහිම ප්‍රකාශය. ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයක් ඍණ 4ක් ac බෙදීම 2ක්. මෙන්න මේ ප්‍රකාශයෙන් මෙන්න මේ මූල එනවයි කියලා කියනවා. ax ඍණ b ධන හෝ ඍණ b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක්. එතකොට එතන p වර්ගය. හරි. එතකොට දැන් මෙයා ගැටලුව හදන්න පුළුවන් පුතේ මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා. මේකේ පුතේ මේ a කියන්නේ මුලින්ම තියෙන පදේ. මෙතන 1යි. නෑනේ 1යි. b කියන්නේ මෙන්න මෙයා ඍණ 10යි. c කියන්නේ ධන 16යි. එහෙනම් මම දැන් මොකද කරන්නේ? ආදේශ කිරීමක් කරනවා. මොකක්ද ආදේශය? x සමානයි මෙන්න මේ සූත්‍රයට. ඍණ b කියලා එන්නේ පුතේ. ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය කියලා එන්නේ පුතේ. ඍණ 4ක් ac බෙදීම 2ක් කියලා. එතන මම x සමානයි මම ආදේශ කරනවා. 1 ඍණ 1 ධන හෝ ඍණ වර්ගමූල b වෙනුවට දානවා පුතේ ඍණ 10. ඍණ 10 වර්ගය ඍණ 4 a කියන්නේ 1යි c කියන්නේ 16යි. බලමු ආදේශයන් හරිද කියලා. බෙදීම 2 ගුණ කිරීම 1. a 1 හරි මේක නම් හරි. b ඍණ 10. දැක්කනේද? ඒතර ඍණ 10 කියලා කියන්නේ පුතේ මෙතන ආදේශ වෙනකොට මෙහිමයි වෙන්නේ. මේ ගැටලුවේ ඍණ මෙන්න මෙතන ඍණ 10. මේ තියෙන පුතේ ගැටලුවේ ඍණ. අපි ආදේශ කරන්නේ ඍණ 10. ධන හෝ ඍණ 10 වර්ගයේ 4 වරක් ගන්න. ඒතර නැවත චෙක් කරන්න පුතේ. නැත්තම් ආදේශය හරිනම් තමයි ඉතින් එහාට යන්නේ. එකවරක් නෙමෙයි දෙපාරක් කරන්න ඕන කෙනෙකුට අතපසු වීම වෙනවා. ඒක වළක්වන්න බෑ පුතේ. ඒක මොන මහාචාර්යවරයාටත් වෙනවා. ඔබට වෙන්න පුළුවන් අවස්ථාව වැඩි. මට අනිවාර්යයෙන්ම ඉන්නවා ගණන් හදනකොට මට අනිවාර්යයෙන්ම ඉන්නවා මම දෙපාරක් බලනවා. ඔයාට උගන්වනකොටත් එහෙමයි ඕන තරම් වෙනවා. හරි නෑ දාන. ඒ සුළු කිරේ ධන 10. ධන හොරින 10 වර්ගයේ 100යි.
48 ඍණ 48යි 16 4 64යි 64යි පුතේ. ඉවරක් එක දෙකයි. මෙන්න මේ අවස්ථාව බලන්න පුතේ. 10 ධන හෝ ඍණ වර්ගමූල 36යි. බෙදීම 2. මේක අපි ඉදිරියට රැගෙන යන්නේ කොහොමද? පුතේ එක අවස්ථාවක් තමයි ධන මෙයාගෙන් මෙයා අඩු කරනවා. 10 ඍණ වර්ගමූල 36 බෙදීම 2. ඕ ඒක අවස්ථාව. x සමානයි. ඕ x සමානයි 10 මේ ධන අවස්ථාව. ධන වර්ගමූල 36 බෙදීම 2. x සමානයි 6යි. 10න් 6ක් 4යි 4 බෙදීම 2 2යි. ඕ x සමානයි 6යි 10යි 6යි 16යි 16 බෙදීම 2යි. උත්තරේ 8යි. සමානයි 8යි. x සමානයි 2යි. හරි ඉස්සෙල්ලාපු උත්තර දෙකම නේද පුතේ ආවේ. ඉස්සෙල්ලාපු උත්තර දෙකමයි ආවේ. එහෙනම් මේකේ මොකක්ද තියෙන විශේෂත්වය? මේ සූත්‍රේ පාවිච්චි කරලා ගාන හදන්න අපිට පුළුවන්. මේ ප්‍රකාශය පාවිච්චි කරලා අපිට මේ ගාන හදන්න අපිට හැකියාවක් තියෙනවා. මෙන්න මෙයා පාවිච්චි කරලා. මේකේ වාසිය තියෙන්නේ අපිට ඕනෑම අමාරු ගානක් හදන්න පුළුවන්. සාධක වලට වෙන් කරන කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. මොකද සාධක වලට වෙන් කරන්න බැරි ගැටලුත් මේකෙන් හදන්න පුළුවන්. හරි. අපි තව එකක් බලමු පුතේ මේක පස්වෙනි ගාන වශයෙන්. සාධක වලට වෙන් කළ නොහැකි අවස්ථාවක් බලමු. හරි? රයිට්. අපි තුමු පස්වෙනි ගාන එන ඔයාට 2යි e වර්ගය 2යි y වර්ගය ඍණ 3යි y ධන 5 සමානයි බිඳුව. හරි. ඍණ 5 දම් ඍණ 5 සමානයි බිඳුව. a සමානයි 2යි b සමානයි ඍණ 3යි c සමානයි ඍණ 5යි. හරි. ඔය විදිහට. එතකොට පුතේ මේකේ a සමානයි කියලා. a සමානයි කියලා. ඒතර පුතාට එනවා a සමානයි. ඒතර මෙතන එන ආදේශ කරාම සමීකරණය කොහොමද ආදේශ වෙන්නේ? ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2ක් a. a සමානයි ඍණ b වෙනුවට දානවා ඍණ 3 ධන හෝ ඍණ වර්ගමූල b වෙනුවට දානවා ඍණ 3 වර්ගය ඍණ 4ක් වැඩි කිරීම a කියන්නේ 2යි c කියන්නේ හරි. තර c කියන්නේ ඍණ 5යි. හරි. දැන් සුළු කරන්න. දැන් සුළු කරමු. 2යි a. එතකොට 2 වැඩි කිරීම 2. a කියන්නේ 2 නේ. දැන් ආපහු ඩබල් චෙක් කරන්න පුතේ. ආපහු චෙක් කරන්න ඩබල් චෙක් කරන්න. දැන් මොකක්ද දෙන්නේ කියලා බලන්න. b කියන්නේ කීයද? ඍණ 3යි. එක හරි. ඍණ 3 වර්ගය හරි. හතර වරක් දෙක 8යි ඒකත් හරි. හරි. ඊළඟට c කියන්නේ ඍණ 5 ඒකත් හරි. පහළයා 2යි ඒකත් හරි. හරි. ඒතර දැන් මොකද අපි කරන්නේ? ඒ සමාන දැන් සුළු කරන පුතේ. දැන් කරන සුළු කරන එක. මෙතන එනවා ඔයාට ධන 3. හරි. ධන හෝ ඍණ වර්ගමූලය තුලින් 3 වර්ගය 9යි. හරි. 4 වරක් 2 8යි. 8 වරක් 5 40යි.
වරක් දෙක 8යි 8 වරක් 5 40යි ධන දෙවරක් දෙක 4යි ඒ සමානයි ධන 3 ධන හෝරින වර්ගමූල 49 බෙදීම 4 දැන් මෙතනින් එහාට සුළු කරන්නේ කොහොමද මම ඒක මෙහෙම කියනවා ඒ සමානයි ධන 3 ධන හෝරින වර්ගමූල 49 බෙදීම 4 හෝ ඒ සමානයි හරි ධන හෝරින හරි මෙතන මම ඍණ අවස්ථාව ගන්න ඍණ 49 හෝ ඒ සමානයි ධන 3 ධන වර්ගමූල 49 බෙදීම 4 ඒ සමානයි ඍණ වර්ගමූල 49 කියන්නේ 7යි 7 බෙදීම 4 හෝ ඒ සමානයි 3 ධන 7 බෙදීම 4 ඒ සමානයි ඍණ 4 බෙදීම 4 ඒ සමානයි ඍණ 1යි ඕ ඒ සමානයි 11 බෙදීම 4 ඒ සමානයි 4 වරක් 4 4 වරක් 4 ඒවා 2 8යි ඉතිරි 3යි ඔය විදිහට එන්නේ. ඒත් මේකේ මේ අගයන් දෙක ආදේශ කරොත් මේ පැත්ත බිඳුව වෙනවා. ඉතින් ඍණ 1 දාලා බලන්න. ඍණ 1 වර්ගයේ ධන 1 1 වරක් 2 2යි. හරි 3 වරක් ඍණ 1 ධන 3යි. ඍණ 5යි. ඒතර 2යි 3යි 5යි 5න් 5 බිඳුව වෙනවා. මේ පැත්ත බිඳුව වෙනවා. ඒතර පොතේ ඔන්න ඔය විදිහට තමයි පස්වෙනි ගාන මම හැදුවේ. හරි. දැන් මම 6 වෙනි ගානේදී චුට්ටක් ඔයාලට වෙනස් විදිහට ගාන දෙන්නේ. 6 3x වර්ගය ධන 4x ඍණ 2 සමානයි. හරි බිඳුවයි. හරි 2 සමානයි බිඳුවයි. මෙතන මේකේ පොතේ a සමානයි 3යි b සමානයි ධන 4යි c සමානයි ඍණ 2යි. එතකොට ඔයාට එනවා x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක් x සමානයි ඍණ b ඍණ 4 ධන හෝ ඍණ b වර්ගය 4 වර්ගය ඍණ 4ක් ac 4 වැඩි a කියන්නේ 3 වැඩි c කියන්නේ ඍණ 2 2යි 2 වැඩි කිරීම a කියන්නේ 3යි මෙතන එන උත්තරේ ඍණ 4යි ධන හෝ ඍණ 4 වර්ගය 16යි 4 වරක් 3 12 12 වරක් 2 24යි ඍණ ඍණයි ධන මෙතන 6යි අපි නැවත චෙක් කරමු ඍණ හරි ධන 4නේ පුතේ b කියන්නේ ඊගෙතර ධන 4නේ b කියන්නේ මෙතන b කියන්නේ ධන 4යි හරි ඍණ b නේ ඒතර මම මෙතනට මේක ඕනනම් වට මෙහෙම හිතන්න පුළුවන් ඍණ ධන 4 හරි මෙතන ඍණ 4 එනවනේ හරි b වර්ගයේ 4 වර්ගයේ 4 වරක් 3 12 12 වරක් 2 24යි ධන දැන් හරි x සමානයි ඍණ 4 ධන හෝ ඍණ වර්ගමූල 40 බෙදීම 6 ඉන්න සුවිශේෂ තැනකට ඇවිල්ලා තියෙනවා. ඒකට දැන් ඉස්සෙල්ලා ගැටලුවේ වර්ගමූල පුතාලට පහසුවෙන් ලැබුණා. මෙතන එහෙම ලැබෙන්නේ නැහැ. මෙතන ඉන්න ඔයාට ඍණ 4 හරි ඍණ වර්ගමූල 40 බෙදීම 6 ඕ x සමානයි ඍණ 4 ධන වර්ගමූල 40 බෙදීම 6 එතන මම මේක සුළු කරනවා වර්ගමූල 40 හොයන්න දන්නවා ඔයාලා
වර්ගමූල 40 සෙවීම සම්බන්ධව ඔයාට ගැටලුවක් නෑ. 6.32 කියලා ඔයාට ගන්න දන්නවා. ඍණ 6.32. බෙදීම 6. ඕ x සමානයි ඍණ 4 ධන 6.32 බෙදීම දශම ස්ථාන मान දෙකකට ගත්තේ 6. එතන මේ ඍණ 4 ඍණ 6යි සම්බන්ධ වුණාම ඍණ 10යි. දශම 3.2 බෙදනවා 6. ඕ x සමානයි මෙයා අඩු වෙනවා 6.3 දෙන් 4ක්. එතකොට ඔයාට එනවා ධන 2.32 බෙදීම 6. ඒතර x සමානයි ඍණ 10.32 බෙදනවා 6. ඔයාට එනවා 1.72. ඕ x සමානයි 2.32 බෙදනවා 6. 0.39. 0.39. ඔන්න ඔය විදියට ඔයාලට උත්තර. දැන් මේ අගයන් මේකට ආදේශ කරන් බිඳුව. කොහොම තමයි මේකට අපිට පිළිතුරු ලැබෙන්නේ. එතකොට ඔයාට මෙවැනි අවස්ථා එමට එන්න පුළුවන්. එතකොට ඔයා මේ සූත්‍රය පාවිච්චි කරන්න ඕන මේ විදියට. එතකොට වර්ගමූලේ ඔයාට ආවොත් මෙතන මේ වර්ගමූල කියන පදය පාවිච්චි ඒක හොයලා මේ විදියටම ගාන ගියාම හරි. මේ ආකාරයෙන්ම ඔයා ගාන ඉදිරියට රැගෙන ගියාම හරි. එතකොට සරල සමීකරණ හා වර්ගජ සමීකරණ පිළිබඳ තමයි මම අද ඔයාලට අවබෝධය දුන්නේ. එතන මේ ඔයාලට ගැටලුව මොන විදිය වුණත් දැන් අපි ටිකක් වෙනස් ආකාරයක ගැටලුවක් ගත්තොත් එහෙම මම 7 වෙනි ගැටලුවට ගන්නවා මෙහෙම. මට සුළු කරන්න එනවා මෙහෙම. දශම 7යි දශම 5යි x වර්ගයේ ඍණ හරි 2.5යි x වර්ගයේ දශම 6යි x ධන 3 සමානයි බිංදුව. මේ දශම ගානක් ආවා. දැන් ඒක සුළු කරන්නේ කොහොමද? A 2.5 B ඍණ දශම 6 C 3 එහෙනම් x සමානයි ඍණ B ධන හෝ ඍණ වර්ගමූල B වර්ගයේ ඍණ 4ක් AC බෙදීම 2ක් A. x වෙනුවට ඔබ යොදනවා මෙන්න මෙහෙම. x වෙනුවට ඔයා දානවා ඍණ b ඍණ දශම 6. ධන හෝ ඍණ වර්ගමූල b දශම 6 වර්ගය ඍණ 4ක් a. a වෙනුවට දානවා 2.5. c වෙනුවට දානවා 3. දෙවරක් a. 2 වැඩි 2.5. ධන දශම 6. ධන හෝ ඍණ දශම 6 වර්ගයේ දශම 36. හරි දශම 6 වර්ගයේ දශම 36. මම ගැටලුවේ පොඩි ඔයාලට හරි මම මෙතන ඍණ 3 කරනවා. ඍණ 3. මෙතන තියෙන ඍණ 3 පොඩි. මොන කිරීම ඍණ 3. ඒතර දැන් ඔයාලට මොකද වෙන්නේ? ඍණ අද සුළු කරාම ඍණයි ධන. හරි. 4 2.5න් වැඩි කරාම 10යි. 10 වරක් 3 30යි. හරි. 10 වරක් 3 30යි. මෙතන 30යි. මෙතන බෙදීම් පුතාලට එනවා මෙන්න මෙහෙම. දෙවරක් 2.5 5යි. දෙවරක් 2.5 5යි.
දැන් මේක සුළු කරාම x සමානයි 0.6 ධන හෝ ඍණ වර්ගමූල 30ට 0.36 එකතු කරාම 30.36 බෙදීම 5. එහෙනම් x සමානයි 0.6 ඍණ වර්ගමූල 30.36 බෙදීම 5. ඕ x සමානයි 0.6 ධන වර්ගමූල 30.36 බෙදීම 5. මෙතන ඉනවා x සමානයි 0.6 ඍණ 30.36 ඒකේ වර්ගමූල 5.51 බෙදීම 5. මේක තව සුළු කරාම 5.5 එකෙන් අඩු වෙනවා 0.6. 4.91. 4.91. එතකොට මෙතන එනවා 4.91. x සමානයි හරි ඍණ 4.91 බෙදනවා 5. පුතාලට එයා බෙදුවම ඍණ උත්තරයක් එනවා 0.982. 0.982. ඒ පදේ ඉවරයි. අන්න එකක් එක විසඳුමක් එවුවා. ඕ x සමානයි 0.6 ධන 5.51 බෙදීම 5. ඕ x සමානයි 5.51කට 0.6 එකතු කරා 5.51ට එකතු කරා 0.6 සමානයි 6.11. 6.11 මේ සුළු කිරීමෙන් එහෙම බෙදීම 5. ඒක බෙදනවා 5. ඔයාට 1.22 x සමානයි 1.22 මොහොම එනවා. මෙන්න මේ විදිහේ තමයි ඔයාට උත්තරේ එන්නේ. ඔයාට මෙතන මොන ඉලක්කමක් ආවත් මේ සූත්‍රය භාවිතා කිරීම තුළින් ඔයාට ඉතා පහසුවෙන් ගැටලුව හදන්න පුළුවන්. මේ සුළු කිරීමේ අවබෝධය ඔයා ළඟ තිබිය යුතුයි. එසේනම් අපි සමීකරණ සුළු කිරීම පිළිබඳ අවබෝධයක් දුන්නේ. සරල සමීකරණ වලදී කියන්නේ සරල ගැටලු විසඳගෙන එනකොට සරල සමීකරණයක් ලැබුණොත් සමීකරණ විසඳන හැටි දැන් ඔය අවබෝධයක් තියෙනවා. ඊපස්සේ වර්ගිත සමීකරණයක් විසඳන්න පුළුවන් අවබෝධයත් ඔයා ළඟ තියෙනවා. එය ඔබට විවිධ පාඩම් වල ගැටලු විසඳීමට ප්‍රමාණවත් වේ. ඉදින් අධ්‍යයනය කරලා මනසේ තබා ගන්න ගැටලු වල ආකාරය.